භෝගේ බුංජෙය්‍ය ද්වේහි කම්මම් පයෝජේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අපමහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුක් මහන්සියෙන් අප ඒ උපයන ධනය කොහොමද කළමනාකරණය කරන්නේ කියන විදිය තමයි මේ ගාථාවේ අරුත හොයලා බැලුවොත් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අද ඉල් පොහෝදා සඳහම් කතිකාවෙන් අද අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න මේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරලා තියෙන මේ දැහැමිව ධනය කළමනාකරණය කරන්නේ කොහොමද? උපයන්නේ කොහොමද කියන ඒ මාතෘකාව ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැමිණිලා ඉන්නෝ මිරිහාන විවේකාරාම විහාරස්ථානෙට. අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම වදාළ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මිරිහාන විවේකාරාමාධිපති නම කියන්නට අවසරයි පූජ්‍යපාද කිතලගම හේමසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගන්නවා අපේ සාකච්ඡා මණ්ඩපයට. සුපුරුදු විදියට ඉල් පොහොය දවසේ අපි බලාපොරොත්තු වෙනෝ පොහොය වර්ණනාව සිදු කරන්නට මාතෘකාවට එළඹෙන්නට පෙර. ඉතින් අද ඉල් පොහොය දවසේ තියෙන මේ වැදගත්කම් පිළිබඳව මේ පොහොය වර්ණනාව කරන්න নমස්කාර පූර්වකව අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඇරයුම් කරන්නට කැමැති. ස්වාමින් වහන්සේ පළමුවෙන් ඔබ සියලු දෙනාටම තුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපේ විහාරස්ථානය මේ වටිනා ආගමික කටයුතු සඳහා තෝරා ගැනීම පිළිබඳව. ඉල් පුරපසළොස්වක පොහොය සාමාන්‍යයෙන් වර්ෂයේ සියලුම පුරපසළොස්වක පොහොය දවස් බෞද්ධ අපට කිසියම් හේතුවක් නිසා නැත්නම් කිසියම් හේතුන් නිසා ඊටම වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් සිදුවීම්, ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත හා වැදගත් සිදුවීම්, එහෙම නැත්නම් ලංකා ඉතිහාසය, එහෙම නැත්නම් ඉන්දීය ශාසන ඉතිහාසය වැනි වැදගත් කරුණු නිසා මේ පුරපසළොස්වක පොහොය දවස් ඊටම වටිනවා. ඉල් පුරපසළොස්වක පොහොය දවස අපිට බෞද්ධයන්ට වටිනාම දිනයක් හැටියට අපි සලකන්නේ පළවෙනි කාරණය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝම දුක් මහන්සියෙන් අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් දස පාරමිතාවන් සම්පූර්ණ කළා අවබෝධ කරගත්තු තමන්ගේ ශ්‍රී සද්ධර්මය ජනතාවට බෙදා දීම සඳහා පළවෙනි ධර්මදූත කණ්ඩායම සමාජයට මුදාහල දිනේ හැටියටයි. මේ අපේ සමහර ඇත්තන් අපේ බෞද්ධ ඉතිහාසයේ සමහර ග්‍රන්ථවලත් මට මතකයි පාසල් පොත්වලත් සඳහන් වුණා එක වකවානුවක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය ජනතාවට තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා මේක එච්චර අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නිකන් පොඩි පසුබෑමක් කම්මැලිකමක් තිබුණාය කියන සඳහනක් එක්තරා වකවානුවක තිබුණා. ඒක අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේ එතකොට ඒ අහන නගර තර්කය තමයි ඇයි මේ බුද්ධත්වයට පත් වෙලා මෙච්චර දවස් ගණනාවක් දවස් 40 ගණනක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය ජනතාවට දේශනා කළේ නැත්තේ? දැන් පළවෙනි ධර්මදූත කණ්ඩායමට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය තමයි මහණෙනි හැකි ඉක්මනින් මේ ධර්මයේ ජනතාව අතර ප්‍රචාරය කරන්න. දෙනමක් එකමග වඩින්න එපා. දෙනමක් මාර්ග දෙකක යන්න. දැන් ඉච්ඡර ඉක්මන් කරලා මේ ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට අනුශාසනා කළා නම් ඇයි දවස් 40 ගණනක් අපතේ යවි කියන කතන්දරේ එනවා. ඒක තමයි එයාගේ මූලික තර්කය. නමුත් මතක තියාගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා පරිනිර්වාණයට පත් වෙන තුරු ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට ලෝකේ නොපිරිහුණු එකම නායකයා. ආගමික වශයෙන්ුත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ආගමික වශයෙන් නායකයෙක්. දැන් අපි දන්නවා සමහර ආගමික නායකයන් ඉන්නවා, සමහර ජාතික නායකයන් ඉන්නවා. ජනතාව පත් කරගන්න නැත්නම් ආගමික නායකයන් හැටියට පත් වෙනවා. ටික කාලයක් යනකොට ජනතාවට එපා වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ තවත් ශාස්ත්‍රවරු හිටියා. ෂට් ශාස්ත්‍රවරු නමින්.
නමුත් ඒ ඇත්තන් කාලයක් යනකොට ජනතාව අතරින් ප්‍රතික්ෂේප වුණා. බුදුරජාණන් වහන්සේම ප්‍රතික්ෂේප වුණේ නැහැ. ඒකට හේතුව ඒ මුළු කාල සීමාව තුළ සතියක් තිස්සේ අසතු බෝධීන් වහන්සේ ආසන්නයේ වැඩ සිටමින් බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයට ගැලපෙන ජනතාව අතරට යන මාර්ගය ක්‍රියාමාර්ගය වැඩසටහන සකස් කරගත්තා. ඒක තමයි බුද්ධ දිනචරියාව. ඒ නිසා බුදුහාමුදුරුවෝ කම්මැලි කළාය, අතපසු කළාය කියන කතන්දරේ සම්පූර්ණයෙන් මෙතනින් ප්‍රතික්ෂේප වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තමන්ගේ ධර්මය කොහොමද ජනතාවට දේශනා කරන්නේ? මොකද එක වතාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නැත්තම් තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ තේරුම් ගන්න නම් තමන් හා සමානව සර්වඥවරයෙක් වෙන්න ඕන. බුදු කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් සාමාන්‍ය ජනතාවට දීලා තියෙන්නේ කොහොමද? දෙන්නේ කොහොමද? මොන ප්‍රමාණයද? මොන වගේ කොටස්ද දෙන්නේ? දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිය පිටට පස් ටිකක් ගන්නවා. නිය පිටට පස් ටිකක් අරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි වැඩිපුර පස් තියෙන්නේ මහ පොළොවේද මගේ නිය පිටද කියලා. ඒතර බුදුරජාණන් ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අනේ ස්වාමීන් ඔබ වහන්සේගේ නිය පිට තියෙන ඉතාම ස්වල්පයි. ඒ වගේ කෝටි ප්‍රකෝටි ගණනක් මේ මහ පොළොවේ පස් තියෙනවා. එහෙමනම් මහණෙනි මතක තියාගන්න මම අවබෝධ කරගත්තු ධර්මය මේ මහ පොළොවේ පස් හා සමානයි. මම ජනතාවට දේශනා කරන ධර්මය මේ නිය පිට තියෙන පස් ටික හා සමානයි. ඒ වගේ එතකොට කොච්චර ස්වල්පයක්ද අපිට කියලා තියෙන්නේ. ඒ වගේම තමයි එක තැනක වනගත මාර්ගයක වඩිනකොට ඇටේරිය ගහක කොළ ටිකක් හුරලා අරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා මාණෙනි වැඩිපුර ඇටේරිය කොළ තියෙන්නේ මේ කැලේ ඇටේරිය ගස්වලද මගේ අතේද? අර වගේමයි. අර වගේම පිළිතුරක් ස්වාමීන් වහන්සේලා දෙනවා. කැලේ කොච්චර ඇටේරිය ගස් තියෙනවද? ඒ කොළ කොච්චර තියෙනවද? ඔබ වහන්සේගේ අතේ තියෙන ඉතාම ටිකයි. මහණෙනි ඒ වගේ තමයි මං අවබෝධ කරගත්තු ධර්මයෙන් ජනතාවට දෙන්නේ මම මේ අතේ තියෙන ටික සමානයි. මොකද ජනතාවට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය පමණයි. ඉතින් අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දිනචරියාව සකස් කරගෙන තමන් අවබෝධ කරගත්තු ධර්මයේ අර මුලින්ම පස්සග රහතුන් වහන්සේලාට කොණ්ණඤ්ඤ බද්ධිය වප්ප මහා නමස්සදි මේ මුලින්ම ධර්ම දේශනා කළා. මුලින්ම භික්ෂු පිරිස ඇතුළු උන්වහන්සේලාගේ එතනින් පස්සේ යසකුල පුත්‍රයා ඇතුළු පිරිස බද්දවග්ගේ කුමාරවරු ඇතුළු පිරිස සියලු දෙනා පැවිදි කරගෙන 61 නමක් පළවෙනි ධර්ම දූත කණ්ඩායම ජනතාව අතරට මුදාහලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි ඉක්මනින්ම වැඩම කරන්න මේ ජනතාවට ඉක්මනින්ම මේ ධර්මයේ දේශනා කරන්න දෙනමක් එකමග වඩින්න එපා දෙනමක් පාරවල් දෙකක වඩින්න එහෙම ජනතාවට ධර්ම දේශනා ඒ කාර්ය ආරම්භ කළේ අද වගේ ඉල්පිරුපුර පසළොස්වක පොය දවසක ඊළඟට සෑම බෝසත්වරයෙක්ම මේ කියන්නේ බුදු වීමට පෙරම් පුරන සෑම බෝසත්වරයෙක්ම එවකට වැඩ සිටින බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබන අවසර ලබන ඒ වගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ අද වගේ ඉල්පුර පසළොස්වක පොය දවසක ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිතය හා සම්බන්ධ වැදගත් සිදුවීම් වෙනවා කියලා මම මුලින් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වන සරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන්නට අවසර ගත්ත බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි මම මගේ මව්තුමියගේ නිවසට ගිහිල්ලා පිරිනිවන් පාන්න අවශ්‍යයි. එතනදී තාම වැදගත් සිද්ධියක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේක ක්‍රියාවෙන්ම අපිට පෙන්වුම් කළා මාතා පිතු උපට්ඨාන මව්පියන්ට උපස්ථාන කිරීම ඒක මංගල කාරණයකට. ඒ බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා මාතෘ දිව්‍ය පුත්‍රයට අභිධර්මයේ දේශනා කළා. පියතුමාට ධර්ම දේශනා කළා රහත් බවට පත් කළා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ වගේම තමයි ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේ මව්පියන්ට ඒ විදිහටම සැලකුවා. සරියුත් මහ රහතන් වහන්සේගේ මෑණියන් මිත්‍යා දෘෂ්ටික කාන්තාවක්. එතුමියට බැරි වුණා තමන්ගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් වුණාට අවසාන මොහොත දක්වාම බැරි වුණා එතුමියට බෞද්ධ කාන්තාවක් වෙන්න. ඒ නිසා සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කරන මම පිරිනිවන් පාන්න ඉස්සලා අම්මව කොමාරි බෞද්ධ කාන්තාවක් එහෙම නැත්නම් සම්මා දිට්ඨික තත්ත්වයට පත් කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ ගෙදරට වැඩම කරලා ඒ වෙනකොට උන්වහන්සේට කාලාන්තරයක් තිස්සේ විටින් විට ඇතිවෙච්ච අර ලේ අතිසාර රෝගයේ වැළඳිලා තිබුණේ. එතනදී මෑණියෝ කුඩා කාලේ හදලා දීපු කැඳක් වළඳලා තමයි කුඩා කාලේ සනීප වුණේ. ඒ නිවසට වැඩම කරපු වෙලාවෙත් ඒ අසනීපය දුන්නා. මෑණියන් ඒ කැඳ හදලා සනීප කළා දුන්නා. එතනදී මෑණියන් පුතණුවන් කෙරෙහි ලොකු පැහැදීමක් ඇති වුණා. මොකද මේ බ්‍රහ්ම එතකොට සක්‍ර වැනි උදවිය පවා මේ ලෙඩ බලන්න ආවා. මේ මුගල මේ සරියුත් මහ රහතන් වහන්සේගේ. ඉතින් ඒව දැකලා
තමන් අදාපු මහා බ්‍රහ්මයාත් අපේ මගේ පුතුණුවන්ගේ දුක සැප බලන්න උපස්ථාන කරන්න වෙනව නේද කියලා පැහැදිලි බෞද්ධ කාන්තාවක් බවට පත් වුණා. ඒක එකක්. තරුණාන්ති පිරිනිවන් පෑවේ අද වගේ දවසක. ඒ වගේම ලංකා ඉතිහාසය ගත්තොත් එහෙම තූපාරාම දාගැබ ඉදි කරලා විවෘත කළේ අද වගේ දවසක. ඒ වගේම බෞද්ධ ඉතිහාසය ගත්තම මේ ගත වෙන්නේ චීවර මාසෙ. ඒ කියන්නේ මුළු ලෝක පුරාම වැඩ සිටින උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සමාදන්න වැඩ සිටලා දායක ඇත්තන්ගේ ලොකුම බලාපොරොත්තු වන කටින මහා පින්කම් චීවර පූජාව කටින චීවර පූජා කරන මාසය තමයි චීවර මාසය. ඒ අවසන් වෙනවා ඉල්පුර පස්වරුක පොහොය දවසේ. හැබැයි පසුවස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාගේ පවාරණය කරන්නේ එදාට තමයි. මාසයක් පහුවෙලා වස් සමාදන් වෙච්ච. ඉතින් ඔන්න ඔය වගේ බොහොම වැදගත් කරුණු රාශියක් මේ ඉල්පුර පස්වරුක පොහොය දවසේ සිද්ධ වෙනවා. අපිට බොහොම වටිනා දවසක් වෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ අපිට පොහොය වර්ණනාව තමයි දේශනා කළේ. ඊළඟට අපි මේ පොහොය දස සඳහම් කතිකාවේ අදට નિયમિત ඒ තේමාවට තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි මුලදී කතා කළා වගේ මේ අපේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ දැහැමිව උපයාගත් ධනය දැහැමිව වැය කරන්නේ කොහොමද කියන මේ මාතෘකාව ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ පළවෙනි පැනය විදියට මම විමසන්නට කැමති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දැහැමිව ධනය උපයන මාර්ග පිළිබඳව. ඔව්. විශාල වශයෙන් දේශනා කළා තියෙනවා. නමුත් අද සමාජය අපිට ගත්තාම මේ දැහැමිව ධනය උපයන මාර්ග හරි අඩුයි. ඔව්. වැඩිපුරම අපේ මේ කෘතඥ මේ මිනිස්සු බොහොම මේ නීති විරෝධී සහ මේ ධර්මයට විරෝධී විදියට තමයි ධනය උපයන්නේ. ඔව්. බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව මොනවද දේශනා කරලා තියෙන්නේ මේ දැහැමිව ධනය උපයන්න? ඔව් ඇත්ත තමයි. අද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පිට ගිහිල්ලා මිනිස්සු ධනය උපයන්න විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන නිසා තමයි සමාජයේ පිරිහිලා තියෙන්නේ. සමාජයේ විවිධ ප්‍රශ්න තියලා තියෙන්නේ. අද සමාජය ගත්තොත් එහෙම විවිධාකාර අන්දමේ වාද ભેද කලකෝලාහල යුද්ධ කලබල වැනි දේවල් රට පුරා නෙවෙයි මුළු ලෝක පුරාම පැතිරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතෙන්දී මේ වැදගත් කාරණයක් තියෙනවා. මේකේ මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. මේ අන්‍ය ආගමිකයන්ගේ පමණක් නෙවෙයි බෞද්ධයන්ගේ පවා මතයක් තියෙනවා මේ බුද්ධ ධර්මයේ නැත්තම් බුද්ධ දේශනාව මෙලොවට නෙවෙයි පරලොවට පමණයි කියලා. මෙලොව සැප විඳින්න ධනය හම්බ කරන්න ධනෙ වියදම් කරන්න ඒ කිසිම පහසුකමක් බුද්ධ ආගමේ සඳහන් වෙන්නේ නැහැ. කිසිම දේශනාවක් එහෙම සඳහන් වෙන්නේ නැහැ. සම්පූර්ණ මිත්‍යාවක්, ඒක බොරුවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වගේ ජනතාවගේ ආර්ථිකය පිළිබඳව නැත්නම් යහපත් ජීවිතය පිළිබඳව ජීවිතය සකස් කරගන්න ආකාරය සහ මෙලොව අඩදබර ආරවුල් වියවුල් වලින් තොර ගිහි ජීවිතයක් ගත කිරීමට උපකාර වන අවවාද අනුශාසනා උපදෙස් ලබා දීපු වෙනත් කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. ඒ බව අපිට සිගාලෝවාද සූත්‍රය, ආනන සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය වැනි මේ බුද්ධ දේශනාවේ ගිහි පින්තුන් සඳහා විශේෂයෙන් ගිහියන් සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අරගත්තම අපිට ඊටාම පැහැදිලිව පේනවා. දැන් ඔබතුමා මගෙන් ඇහුවේ මේ මුදල් උපයන්න රැකියාවන් කොයි ආකාරයෙන් විය යුතුද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊටාම වටිනා කාරණයක්. ජනතාව මුදල් ඉපිය යුතුයි ජීවත් වෙන්න. ඒ මුදල් ගිහි පින්නතුන්ට සුද්ධ අයිතියක් තියෙනවා කාමභෝගී ජීවිතයක් ගත කරන්න. මතක තියාගන්න මේ හුඟක් අය කියනවා කාමභෝගී ජීවිතයක් ගත කරන කියන්නේ හොඳ ලස්සන ගියක් හදාගෙන, හොඳ වටිනා වාහනයක් අරගෙන, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න බෞද්ධයන්ට කැප නැහැ කියලා. ඒක බොරුවක්. ඒක සම්පූර්ණ අයිතිය තියෙනවා. බුදුහාමුදුරු දේශනාම කළා තියෙනවා. අනන සූත්‍රය බුදුරජාණන් වහන්සේ ඒක ඉතාම පැහැදිලිව දේශනා කළා. මගේ කාරණේ පැහැදිලි කරනවා. නුසුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් පන්සිල් වල සඳහන් වෙනවා කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පස්වදාරුම් ඉන්ද්‍රයන්ගෙන් වැරදි ලෙස පිනවීම තමයි බුදුරජාණන් වහන්සේ නුසුදුසුයි කියලා දේශනා කළේ. දැන් ඒක තමයි අනන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරි ඉමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභෝගිනෝ. කාම සම්පත් භුක්ති විඳින ගිහි පින්නතුන්ට
ලබන්න පුළුවන් මෙලෝදිම ලබන්න පුළුවන් සැප හතරක් තියෙනවා. කාලේන කාලං සමේන සමයක කාලෙන් කාලයට ඒව වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් හැම කාලයකම ගිහියන්ට මේ ගිහියන්ට විශේෂයෙන් මේ පැවිදි භික්ෂුන් වහන්සේලාට නෙවෙයි භික්ෂු භික්ෂුණී නෙවෙයි උපාසක උපාසිකාවන් ඒ ඇත්තන්ට මේ අද පොයේ දවසේ මේ වැඩසටහන සම්බන්ධයෙන් අපේ ගිහි පින්නතුන්ට සුද්ධ අයිතියක් තියෙනවා මුදල් හරියම්බු කරන්න ධාර්මිකව ඒව ධාර්මිකව වියදම් කරන්න ඒ වයින් සැප සම්පත් භුක්ති විඳින්න ඒක සුද්ධ අයිතියක් තියෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ එහෙම භුක්ති විඳිනකොට එයට ලැබෙන සැප හතරක් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැප විඳින්න අපිට ඔබට අයිතියක් තියෙනවා. ගිහි පින්නතුන්ට සැප විඳින්න අයිතියක් තියෙනවා. මොනවාද මේ සැප? අත්ති සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං. ඔන්න ඔය සැප හතර තමයි ඔබට අපේ ගිහි පින්නතුන්ට මේ ධාර්මිකව උපයලා සපයලා ඒවා පරිභෝග කරනකොට ලැබෙන සැප. මම ඒක ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ධාර්මික රැකියාව තමයි අවශ්‍ය. ධාර්මික රැකියාවන් කිරීම. මොකද මේ හැම දෙයකම ධාර්මික අධාර්මික කියලා දෙකක් තියෙනවා. අපි දැන් ගොවිතැන ගමු. ගොවිතැන ගත්තම අපි හිතනවා ගොවිතැන්පත් කිරීම කියන්නේ කුඹුරු ගොවිතැන් කිරීම, හේන් ගොවිතැන් කිරීම ධාර්මිකයි කියලා. නමුත් ගොවිතැනේ තියෙනුනේ අධාර්මික ගොවිතැන. වගාව. කංශ වගාව. කංශ වගාව ඒක වගාව. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ අපේ පාසල් පොත්වල තිබුණා මිරිදිය මත්ස්‍ය වගාව. බලන්න මොනතරම් මේ අපේ දරුවන්ගේ සිත්වලින් මේ කාරුණික බව ඉවත් කරන්න මේ කූට උපක්‍රම යොදලා තියෙනවද කියලා මාළු පැටවු ටිකක් පොකුණකට දාලා කුඩා කාලේ එයාට කන්න බොන්න දීලා හදලා වඩලා මාස ගණනක් ගියාට පස්සේ මෝරපුවම දැල එලලා ඒ සත්තු ටික මරලා අරගෙන කෑමට ගන්නවා. ඒක නම් කරලා තියෙන්නේ මිරිදිය මත්ස්‍ය වගාව. අපි වගාව කියලා කියන්නේ දෙවියන්ට බුදුන්ට ආහාර වෙලා මුලින් මස් යන කොටස පන්සලට පිනට දේවාලයට කියලා වෙන් කරලා එහෙම කරන දෙයක් නේ. එහෙම නෙවෙයි දැන් මේවා මේ උවමනාවෙන්ම ඕනෑකමින්ම ජනතාවගේ සිත්වලින් මේ වගාව කියන එක අධාර්මික පැත්තට යොමු කරන්න යම් සංවිධාන උපක්‍රම යොදලා තියෙනවා. එතකොට ගොවිතැනේ නැත්තම් කෘෂි කර්මෙත් හොඳ පැත්ත තියෙනවා, මිත්‍යා පැත්ත තියෙනවා, නරක පැත්ත තියෙනවා, හොඳ පැත්තක් තියෙනවා. ධාර්මික රාජ්‍ය සේවය, අධාර්මික රාජ්‍ය සේවයක් තියෙනවා. ධාර්මික රාජ්‍ය සේවය කියන්නේ හරියටම Tamanට ලැබෙන කාල සීමාව තුළ Tamanට ලැබෙන සේවය හරියාකාරව ඉෂ්ට කිරීම ධාර්මික රාජ්‍ය සේවය. කොච්චර පිරිසක් අපි අතර ඉන්නවද નિયમિત වේලාවට රාජකාරී කරන්නේ නැතුව යම් දේවල් සඳහා කාලය ගත කරලා මේ අහන සම්බන්ධයෙන් පින්නතුන් අතරෙත් ඉන්නවා. ඊළඟට ඒ වෙලාව ඒ වැඩ ටික කරන්න යොදා ගන්නවා අතිකාල දීමන ලබා ගන්න. අතිකාල දීමන සම්පූර්ණ වැරදි. Tamanගේ සේවය Tamanට ලැබෙන සේවය ඒක හරියාකාරව තමන් ඉස්ස කරනවා. ඊළඟට මෙහෙම මේ සේවය කරන ස්ථාන වලින් කොච්චරනම් උදවිය රජයේ දේවල් ගෙවල් වලට අරගෙන එනවද? කවදාවත් ගේන්න එපා ගෙදරට ළමයෙකුට ගෙනල්ලා දෙන්න එපා. කාර්යාලයේ තියෙන පෑන් පැන්සල් කඩදාසි වෙනත් ඒ වගේ කාර්යාලයේ උපකරණ මේ මගේ ළමයාට ඉගෙන ගන්න මේවා අවශ්‍ය නැහැ. ළමයා හොඳ ආකාරවම දන්නවා තාත්තා නැත්තම් අම්මා මේවා කාර්යාලයෙන් හොරකම් කරලා ගෙනාවි කියලා. ඒ නිසා කවදාවත් ඒ වැඩේ කරන්න එපා. ඒවා ඔක්කොම අධාර්මික රාජ්‍ය සේවා වෙනවා. ඊළඟට මිනිස්සු කොච්චර අල්ලස බලාපොරොත්තු වෙනවද? අල්ලස්. අපි ඕනෑම සේවයක් කරන්න ගියාම රජයේ ආයතන වේවා දැන් පෞද්ගලික ඇතැම් ආයතන පවා තියෙනවා. එහෙම නැත්නම් පළාත් සභා ආයතන තියෙනවා. ඒ හැම තැනකම වැඩි ඕන නැහැ. රෝහලකට ගියත් එහෙමයි. පගාවක් දීලා වුණ වැඩේ අපේ වැඩේ කරගන්න. ඒ නිසා ඒකත් අධාර්මික රාජ්‍ය සේවයක්. ඉතින් ওই විදිහට මේ ධාර්මික අධාර්මික දෙපැත්තම තියෙනවා. අපි ඊටාම කල්පනාවෙන් තමන්ට පැවැළලා තියෙන රාජකාරිය තමන් හරියට කරන්න ඕනේ. දැහැමිව ධනය උපයන ක්‍රම පිළිබඳව තමයි අපි මේ කතා කළේ. සොන්වහන්ස මේ දැන් මේ ධනය ඉපැයීම සහ වේදම් කිරීම පිළිබඳව මේ හොඳටම කතා කරන්න හොඳ කාලයක් තමයි විශේෂයෙන් මේ වසංගතයක් පවතින අවස්ථාවක. රටේ ආර්ථිකය සහ මේ මිනිසුන්ගේ ආර්ථිකයත් බොහොම පහළ මට්ටමකට ඇද වැටලා තියෙන කාලයක්. ඉතින් අපි විශේෂ හේතුවක් වුණා මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න. මේ වගේ කාලයක ස්වාමීන් වහන්සේ මේ අපිට හොඳටම දකින්නට ලැබෙනවා මේ මෙච්චර අමාරු කාලයක වෙලත් මිනිස්සුන්ගේ මේ ධනය සූරා කන්න කූට ව්‍යාපාරවල යෙදෙන මිනිසුන්. ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් මීළඟ ගැටලුව විදියට ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සිදු නොකළ යුතු ව්‍යාපාර පිළිබඳව. මිනිස්සුන්ට මේ අහිතකර ව්‍යාපාර
පිළිබඳව මේ පිළිබඳව අපිට සුළු දේශනාවක්. මම මුලින් සඳහන් කළා අනන සූත්‍රය එහි සඳහන් වෙච්ච මූලික කරුණු හතරක් පිළිබඳව. අනන සූත්‍රය කියන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන අනන සූත්‍රය. මේක අනේ පිටිසිතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතන භෝග ඉපීම, භෝග භුක්ති විඳීම, ණය නොවීම සහ නිවැරදි කර්මාන්ත. මේ කරුණු හතර තමයි කෙනෙකුට සතුටගෙන දෙන සැප විඳිය හැකි කරුණු හැටියට බුදුරජාණන් සඳහන් කළේ. එතකොට මේ අනවජ්‍ය සුඛය නිවැරදි ක්‍රියා කිරීමෙන් සැපයක් ලැබෙනවා. දැන් ඔබතුමා මගෙන් අහන්නේ මිනිස්සු නිවැරදිව මුදල් හම්බ කරන්න ඕන ආකාරය. නැත්නම් දැනට මිනිස්සු වැරදි විදිහට මුදල් උපයනවා. වැරදි විදියට ස්වාමීන් වහන්සේ මුදල් උපයන ක්‍රම තියෙනවා. තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ මේ වැරදි විදියට නොකළ යුතු. ඔව් හරි. වැරදි විදිහට නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන් සිගාලෝද සූත්‍රයේ ওই පිළිබඳව ඉතා මැනවින් සඳහන් වෙනවා. දැන් වැරදි මම දැන් ඉස්සෙල්ලා සඳහන් කළා හැම දෙයකම මිත්‍යා පැත්තක් තියෙනවා කියලා. වෙළඳාමෙත් තියෙනවා. වෙළඳාමේ මිත්‍යා වෙළඳාම් තියෙනවා. දැන් ඒ විදිහට බලනකොට එක තැනක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මුදල් හරියම්බු නොකළ යුතුයි වැරදි විදියට මෙන්න මේ විදියට. සත්ව වෙළඳාම, මස් මාංශ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, වසවිස වෙළඳාම, මෙවැනි දේවල් වලින් ඉවත් අවියාවිද වෙළඳාම. මේ වෙළඳාම් පහක් ගැන තියෙනවා. ඒතර වෙළඳාම ධාර්මික වෘත්තියක්. Taman සුළු ලාභයක් ලැබෙමින් වෙළඳාම ධාර්මික වෘත්තියක්. නමුත් අද අධාර්මික විදියට වෙළඳාම කරන ඔය දැන් ඔය කියපු කරුණු පයිලකට සමහර වෙලෙන්දෝ ආහාර පාන වලට යම් දේවල් කලවම් කරලා වගේ එහෙම කරන බවක් තියෙනවා. නමුත් අද ලෝකේ පුරාම තියෙන ප්‍රබලම වෙළඳාම කියලා තියෙන වසවිස සහ වතුර මද්ද්‍රව්‍ය සහ අවියාවිද වෙළඳාම. ලෝක යුද්ධ ඇතිවීමට ප්‍රධාන හේතුව තියෙන ඇතැම් අපි අහලා තියෙන විදියට ඇතැම් රටවල් යුද්ධ ඇති කරනවා නැත්නම් යුද්ධ ඇති කිරීමට අනුබල දෙනවා ඊට පස්සේ අවියාවිද ටික විකුණා ගන්නවා. අද මුළු ලෝක පුරාම වසංගතයක් වගේ පැතිරිලා තියෙන අද මේ මම දන්නවා මේ ධර්ම දේශන මේ දේශනාවට සවන් දෙන අපේ වැඩිහිටියෝ දහස් ගණනක් අද වේදනාවෙන් පසු වෙනවා. තමන්ගේ එක්ක ස්වාමියා නැත්නම් තමන්ගේ පුතණුවන් තමන්ගේ ඥාතිවරයා මේ විවිධ විෂ මත් වතුර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ වැරදි විදිහට මුදල් හම්බ කරගෙන නැත්නම් උදවිය ගෙන යන මේ ව්‍යාපාර නිසා ඒ මත් වතුර මද්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතය විනාශ කරගන්න උදවිය පිළිබඳව ලත වෙන වැඩිහිටියෝ මව්වරු අපිට අනන්තවත් ඇවිල්ලා කතා කරනවා. සමහර කල් අපිට කියන අනේ ස්වාමීන් වහන්සේ මේ අය මුදවා ගන්න. මේ අයට බණ කියන්න. ඉතින් එහෙම අයට බණ කියන අවස්ථාවක් ලැබුණොත් අපි බණ කියනවා. එහෙම නැත්නම් සමහර කල් ඇවිල්ලා අහනවා මේ අය පුනරුත්ථාපනය කරන්න. මම හොඳ නිදර්ශනයක් කියන්නම්. මේ මම ගංගොඩිල උසාවියට ගියා මේ රාජකාරීමේ කටයුත්තක අවශ්‍ය ලිපියක් ලබා ගන්න අර සාමාන්‍ය සුළු පදවියකදී මම අවශ්‍ය ලිපි ලේඛන ලබා ගන්න. එතනදී එක අම්මා කෙනෙක් නඩුකාරයාට වැඳලා හරියට මේ බුදුන් වදින වගේ දෝත ඔසවල වැඳලා කියනවා අනේ ස්වාමීනි නිදහස් කරන්න නම් එපා. අප දෙන්න නම් එපා. අප දෙන්න නම් එපා කියලා. අඬ කියනවා. මගේ වැඩේ කළවිලා මම පල්ලෙහාට බයින්ට මම දුන්න පොලිසිය නිලධාරියෙක්ට මම ඇහුවා අම්මා කවුරු ගැන හාමුදුරනේ කතා කරලා තමන්ගේ ලොකු පුතා ගැන. මොන අම්ම කෙනෙකුටද කට ඇරලා කියන්න පුළුවන් තමන්ගේ පුතාට අප දෙන්න එපා. එහෙම නැත්නම් එයා නිදහස් කරන්න එපා කියලා. විමසලා බලනකොට මේ අම්මා ඒ තරම් වේදනාව විඳපු කෙනෙක් තමන්ගේ දරුවා නිසා මේ විෂ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තමන්ට අඩන්තේට්ටකට ජීවිතයට හානි කරන gedara තියෙන දේවල් විනාශ කරන ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේවා තමයි වැරදි වෙනදාම්. වැරදි විදිහට මුදල් හරි හම්බ කරන අය. අපේ උදවිය මතක තියාගන්න ඕන පුළුවන් තරම් තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න ඕන. විෂ මත් වතුර මද්ද්‍රව්‍ය වලින් ඊළඟට දැන් මම වැරදි වෙළඳාම් තව කීපයක් ගැන මම සඳහන් කළා. මස් මාංශ විකිණීම. මස් මාංශ විකිණීම ඇත්තටම ඒක අසාධාරණ මුදල් හම්බ කිරීමක්. ඉතින් මස් පිණිස සතුන් විකිණීම අද කොච්චර මිනිස්සු ෆාම් කියලා තියෙන මේ සත්තු ඇති කරනවා ගවයන් එළුවන් එහෙම නැත්නම් ඌරන් වැනි සතුන් ඇති කරනවා කෙලිම ඉතින් මසටනේ කුකුල් ෆාම් තියෙනවා ඒක කෙලිම මසට ඊළඟට ඔබ වහන්සේ මේ කලින් දේශනා කළා මේ පාසල් දරුවන්ට පවා උගන්වනවා කියලා මේ පෙළපොතේ පෙළපොත්වල පවතින ඒක අපි කොහොම හරි ඉවත් කරගත්තා. පෙළපොතේ සඳහන් තිබුණා මේ මත්ස්‍ය වගාව කියලා. මාළු ඇති කරන එක මත්ස්‍ය වගාව කියලා. ඒතකොට අර ක්‍රමානුකූලව ළමයාගේ සිත් වලින් ඒ කරුණාව ඉවත් කරලා ඒක බොහොම ප්‍රියජනක දෙයක් බවට පත් කරගන්න තමයි එහෙම උත්සාහ කළේ.
ඉතින් ඒ නිසා ඒ සත්ව වෙළඳාම්, වසවිස වෙළඳාම, අවියායුධ වෙළඳාම ගැන මම කිව්වා ඒක අපේ රටේ එච්චර මහ පරිමාණ නැති වුණාට ලෝකයේ ඇතැම් රටවල් යැපෙන්නේ ජීවත් වෙන්නේ මුදල් හම්බ කරන්නේ මේ අවියායුධ විකිණීමේ. ඒවා මේ සමහර වෙලාවට කොහොමත් රාජ්‍ය මට්ටමින් නෙවෙයි වෙනත් ආකාරයෙන් මේ අවියායුධ වෙළඳාම් කරනවා. ඒ නිසා අන්න ඒ වැනි දේවල් වලින් මුදල් හරි හම්බ නොකළ යුතුයි. ඊළඟට මම මුලින් සඳහන් කළ මේ පගා ගන්න එක නැත්නම් අල්ලස් ගන්නවා කියන එක අද ඉතාම සරල දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේවට කන් දෙන උදවියත් අනන්තවත් සමාජයට එහෙම යෙදෙනවා ඇති. සුළු වැඩක් කරගන්න ගියත් මිනිස්සු කොච්චර රස්තියාදු වෙනවද? රජයේ කාර්යාලයකට දෙපාර්තමේන්තු ආයතනයකට ගියාට පස්සේ තමන්ගේ වැඩේ කරගන්න සාමාන්‍ය මිනිසෙකුට දින ගණනක් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. මොකද එතන ඉන්න නිලධාරි මොනවා හරි හේතුවක් කියලා අතට මිට මොළ වල කීයක් හරි දෙන තුරු මොනවා හරි හේතුවක් කියලා ඒක මගහරිනවා. ගාන කීයක් හරි දුන්නා නම් ඉක්මනින් මේ වැඩේ කරලා දෙනවා. ඒ නිසා මේවා සම්පූර්ණ වැරදි. මේවා කරන උදවිය මරණාසන්න අවස්ථාවේදී හෝ ලත වෙනවා, කම්පාවටපත් වෙනවා. අනිවාර්යයෙන් මේ නැත්තම් අපාගාමි වෙනවමයි. බුද්ධ දේශනාව අනුව අනිවාර්යයෙන් මේ නැත්තම් අපාගාමි වෙනවා. ඒ නිසා ඒ විදිහට ජනතාවගේ ජීවත් කරවන්න තියෙන මුදල හරි හම්බ කරන්න තියෙන මුදල මොකද අපි අපේ උදවිය රැකියාවක් කළාට ඔබ රැකියාවක් කළාට පස්සේ මාසිකව ලැබෙන මුදල ඔබට එක විටම ගෙනහිල්ලා බැංකුගත කරන්න බෑ. ඔබ මේක වියදම් කරන්න ඕන. අර ඒකයි ඔබතුමා ඉස්සෙල්ලාම සඳහන් කළේ ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිසති. ආපදාවකදී ගන්න තැම්පත් කරන්නත් ඕන. එක කොටසක් ගන්න ඕන පරිභෝජනයේට. කන්න බොන්න අඳින්න පළඳින්න ඊළඟට දරුවන්ගේ අවශ්‍යතාවයන්ට පින්නට දනට පූජා කරන්න ඒක කොටස් දෙකක් නැවත ආයෝජනය කරන්න ඕන. ගොවිතැන් කරන කෙනෙක්ට නැවත ඒ ලැබිච්ච ආදායමෙන් දෙකෙන් පංගුවක් ආයෝජනය කරන්න. චතුත්ථංච හතරවෙනි කොටස නිදන් කරන්න ඕන. හදිසියේදී ප්‍රයෝජනට ගන්න. ඉතින් එහෙම තියෙන මුදල අනිත් උදවිය වෙනත් උදවිය පගාව හැටියට ගන්නවා නම් ඉල්ලනවා නම් මේ මිනිස්සුගේ වැඩ කරගන්න මොනතරම් අපරාධයක්ද? ඒ විදිහට අධාර්මික විදිහට මුදල් හරියම කිරීම ඉතාම අසෝවනයි. මිනිස්කමට කිසිසේත්ම ගැලපෙන්නේ නැති දෙයක්. ඔව් අපේ හාමුදුරනේ දැන් මේ වගේ වසංගතයක් පවතින අවස්ථාවක පවා අපිට මේ සමාජය දකින්නට ලැබෙන ඔබ වහන්සේ මේ දේශනා කළා වගේ මේ මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වීම පිළිබඳව. ඔව්. දැන් මේ අපේ රට ලොක්ඩවුන් එකක් එහෙම නැත්නම් රට වසා තිබ්බා මේ මාසයක් හමාරක් පමණ කාලයක් රට වසා තිබ්බා. මේ අවස්ථාවේදී අපි හොඳටම දැක්කා මේ සුරාසැල් වහලා තිබ්බා. ඒ වහලා තිබ්බ කාලය තුල මේ ඒ මද්ද්‍රව්‍ය ලෝලීන්ට මම හිතන්නේ විශාල පීඩනයකින් ඔවුන් පසු වුණා. ඔව්. නමුත් පෞල්වල ප්‍රශ්න ඒගොල්ලෝ හම්බ කරගන්න විදියක් නැහැ කියනවා. නමුත් මද්ද්‍රව්‍ය පානයට ඔවුන්ට සල්ලි තියෙනවා. රට ඇරපු ගමන් සුරාසැල් වල පෝලිම. ඊළඟ ගැටලුව විදියටත් මම ඔබ වහන්සේගෙන් මේ විමසන්නට කැමතියි. දැන් මේ එක ක්‍රමයක්. මේ විදියට අපගේ තිලෝගුරු අමමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙනෝ නේද හාමුදුරනේ මේ පුද්ගලයෙකු සතු ධනය පරිහානියටපත් විය හැකි ආකාරය පිළිබඳව. ඔව්. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක සිගාලවත් සූත්‍රය වැනි සූත්‍ර ගණනාවක මේ පුජ්‍යලයාගේ ධනය පරිහානියටපත් වෙන ආකාරය දේශනා කළා තියෙනවා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝනරෝ ලද්දං විනාශේති තම් පරාභවතු මුඛ. පරාභව සූත්‍රය ඉතාම ලස්සනට පුජ්‍යලයේ පරිහානියටපත් වීමට හේතු වෙන කරුණු රාශියක් අතරේ ඔය ගාථාවේ සඳහන් වෙන්නේ ඉත්ති දුත්තෝ යමෙක් ස්ත්‍රී දූර්තෙක් නම් ඒ කියන්නේ පරාඹුවන් සොයාගෙන යන ස්ත්‍රී වෙනුවෙන් මුදල් වැය කරන කෙනෙක් නම් සුරා දුත්තෝ සුරාවට ලොල් වෙලා ඒ වෙනුවෙන් මුදල් අපතේ වියදම් කරන කෙනෙක් නම් අකදුත්තෝ ඒ වගේම ක්‍රීඩාවට ඔය විවිධ රේස් දානවා කියලා අපි කියනවා නැත්නම් බූරුව ගන්නවා කියලා අපි කියනවා. ඒ වගේ දේවල් වලට එහෙම ලැබෙන දේ ලද්දන් විනාශේති. ලැබෙන ධනෙ වැය කරනවා නම් ඒක යාගේ පරිහානියට හේතු වෙනවා කියලා. මම මෙතනදී වචනයක් සඳහන් කරන්න කැමැතියි. ඔබ සඳහන් කළා මේ කොරෝනා වසංගතයේ තිබිච්ච වකවානුවේ මිනිස්සුන්ට බොන්න නැතුව මිනිස්සු ඇත්තටම පිස්සු වැටලා වගේ හිටියා. නමුත් හුඟක් අය ගෙවල් වලම Tamanට සුපුරුදු විදියට නැත්නම් හොර අරක්කු පෙරාගෙන බිව්වා කිව්වා. නමුත් රට ඇරපු හැටි මොකද වුනේ? මිනිස්සු 100 ගණන් පොලිමේ හිටිය අපිට පුදුම හිතුණා. මේක හරියට මේ නොකා නොබී ඉඳලා මිනිස්සු මේ කන්න හොයාගෙන යනවා වගේ ගිහිල්ලා පෝලිං වල. ඉතින් ඒකට රජෙත් අනුග්‍රහයි තියෙනවා. දැන් මේ රට පුරා හැමතැනම බීමහල් විවෘත කරලා තියෙනවා. අපි බීමහල් වලට විරුද්ධව
ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලධාරීන් හැටියට මම කොළඹ දිස්ත්‍රික් ලේකකාධිකාරීවරයා හැටියට මාර්ගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකාධිකාරී හිමියන් හැටියට මම විශේෂයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අනවශ්‍ය තැන්වල සුවරසල් විවෘත කිරීම පිළිබඳව මට මෙතෙන්දී රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලැබිලා තියෙන විශේෂයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා වැනි අයගේ. අපි අපේ කොට්ටාසය තුළ අලුත් බීමහල් විවෘත කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. මට මතකයි අපේ කළුතර ප්‍රදේශයේ අපේ ස්වාමීන් වහන්සේලා තාමත් නඩු කියනවා ඒ බීමහල් උදවියත් එක්ක. රජය එක තැනකදී මට ලිපියක් එවනවා රජයේ ප්‍රාදේශීය ලේකම්තුමිය රජයට අවශ්‍ය ආදායම අඩු වෙන නිසා මේකට අපිට අවසර දෙන්න සිද්ධ වෙනවා කියලා. කාගේද වරද? සම්පූර්ණ රජයේ වරද. දැන් මේ සැරේ සුරාසැල් ඉස්සර නම් තිබුණේ සුරාසැල් සාමාන්‍යයෙන් එක නගරයකට 1යි 2යි දැන් හැමතැනම තියෙනවා. දැන් හැම මට දැනගන්න ලැබුණා හැම ෆුඩ් සිටි එකටම සුරාසැලක් දාන්න අවසර ලබා දෙනවා අවසර දෙනවායි කියන පණිවිඩය. සමහර සුරාසැල් වල තියෙනවා මේ ෆුඩ් සිටි වලට මිනිස්සු ගිහිල්ලා සාමාන්‍ය එළවලු සහ නැත්තම් කුළුබඩු වෙන දේවල් ගන්නවට වඩා මිනිස්සු පොලිමේ ඉන්න එතනත් ගිහිල්ලා දොරකොඩ බීම ගන්න මේ අරක්කු ගන්න. ඉතින් ඒ නිසා මේක රජයත් මේක කළ යුතු දෙයක්. රජය දැනගන්න ඕන. මේකෙන් යම්කිසි ලාභයක් රජයට ලැබෙනවා කියලා ඒකට අවසර දුන්නට මේකෙන් ලැබෙන අලාභය කොච්චරද කියලා පොඩ්ඩක් බලන්න ඕන. ලෙඩ වෙනවා. රෝහල් වලට වියදම් කරන්න ඕන රජය. නඩු හැබැයි කරගන්න ඕන. පොලිසියට වියදම් කරන්න ඕන. ඊළඟට උසාවි වලට වියදම් කරන්න ඕන. හිර ගෙදර ටිකෙන් පස්සේ හිර ගෙදරදී වියදම් කරන්න. එහෙම යන වියපෑදම් ගත්තට පස්සේ මේ අරක්කු ටික විකුණලා ලබා ගන්න ආදායම වගේ 10 ගුණයක් වියදම් වෙනවා අරවට. අවසර අපේ හැමදෙර නෙමෙයි. දරු පවුල් වල ප්‍රශ්න විසඳන්නත් වෙනවා රජයට. ඒක තමයි රජයට ඒක සිද්ධ වෙන රජයට. ඉතින් ඒක පොඩ්ඩක් රජය කල්පනා කරනවා නම් මේ ලැබෙන ආදායමට වඩා අනිත් පැත්තේ වක්‍ර විදියට අපි කොච්චර වැය කරන්න සිද්ධ වෙනවද මේකෙන් සිද්ධ වෙන හානිය නිසා කියලා. නේ? එහෙම පොඩ්ඩක් හිතනවනම් දැන් වකුගඩු රෝගීන් කොච්චර ඉන්නවද? මේ පළාත්වල සමහර පිරිමි උදවිය අවස්ථා ගණනාවක මිය ගියා වකුගඩු ආබාධය හැදෙලා. මම ඒ මව්පිය මෑණිවරුන්ට තම ස්ත්‍රී පක්ෂයට මම උපදෙස් දුන්නා මේ පළාතේ මේ මිනිස්සු ගිහිල්ලා බොන තැන් තියෙනවනේ ඔයගොල්ලෝ ගිහිල්ලා වටලන්න. වටලලා හරි මේක නවත්ත ගන්න කියලා. ඉතින් අන්න ඒ වගේ මේ රජය විශේෂයෙන් කල්පනා කළ යුතුයි. ඒගොල්ලෝ තමයි අද ප්‍රධාන වශයෙන්ම මේ මත්වතුර මේ බෙදා හරින මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙන රජය. ඉතින් ඒක දැන් අද අපිට තාම පැහැදිලිව පේනවා. දැන් බලන්න කටින පින්කමක් කරන්න අපිට 50 දෙනාටයි අවසර දුන්නේ. බීමාන් වලට අවසරයක් මේ සංඛ්‍යාවක් නැහැ. බීමාන් වලට ඕන තරම් ගිහලා එතන දුරස්ත භාවය ගැන කතන්දරයක් නැහැ. සංඛ්‍යාව පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. රජය ඒවට නිකම්ම අවසර දීලා තියෙනවා. සම්පූර්ණ වැරදි. අපි සම්පූර්ණයෙන් අපේ අප්‍රසාදය පළ කරන මේ වෙන්නේ. මෙතනදී හැමදෙරනේ මේ එක දෙයක් අපි මතු කරන්නට කැමතියි මේ මෙච්චර අපේ රටේ මේ ආගමන විගමන මේ සම්බන්ධව ප්‍රශ්න තියෙද්දිත් විදේශයන් වලින් මේ ගණිකා වෘත්තියට කාන්තාවන් ගෙනාපු අවස්ථා පවා අපිට අහන්නට දකින්නට ලැබුණා. ඒ වගේම මේ දැන් හැම ගමක් ආශ්‍රිතවම මේ ස්පාස් සම්බාහන මධ්‍යස්ථාන පවා විශාල ලෙස මුදල් ඇදී යනවා මේ දේවල් වලට. අද ඒක සමහරක උදවිය තමන්ගේ ස්වයං රැකියාවක් හැටියට පත් කරගෙන ඉඳු. ඒ හැම එකක්ම රජයට හොරා තමයි කරන්නේ. ස්පා ආයතනයේ වේවා නැත්නම් විදේශීය කාන්තාවන් කියලා ගණිකා වෘත්ති යෙදවීම වැනි දේවල් වේවා. ඒ සියල්ලම රාජ්‍ය මේ අනුමැතිය වෙන්නේ නැත්නම් තායිලන්තේ වැනි රටවල ඒවා අනුමතයි. නමුත් අපේ රටේ එහෙම අනුමැතියක් නැහැ. ඒ වුණත් යම් පුජ්‍යලයොත් තමන්ගේ ධනය තමන් හරි හම්බ කරගන්න. ඒක තමයි ඒකතර වැරදි ආදායම ඉපදීමේ එක් ක්‍රමයක්. ඒක සම්පූර්ණ වැරදි. රජයේ ආණ්ඩුව මේක දැනගන්න ඕන. මේවෙන් සිද්ධ වෙන හානිය පිළිබඳව රජය දැනගන්න ඕන. ඒ සම්පූර්ණ ඒවා වැළකීමේ පියවර ගන්න ඕන අපිපත් කරපු අපේ ආණ්ඩුව, අපේ රජය. ඉතින් ඒව කරන්නේ නැත්නම් කාටද කියන්නේ? කියන්න කෙනෙක් නැහැ. රජය තමයි සම්පූර්ණ වග කියන්න ඕන. අපි දොස් කියන්නේ අපි සම්පූර්ණ වගකීම පවරන්නේ රජයට. ඒක රජයේ දුර්වලතාවයක් ඇටට අපි සැලකන්නේ. ඒකෙන් රජයට අමතරව ලැබෙන ආදායමක් නැහැ. නමුත් රජයේ හිතවතුන්ට යම් අයට ඒවට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේලකට හාමුදුරනේ මේ විමසන්නට කැමති බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධනය කළමනාකරණයටත් විවිධ ගත හැකි ක්‍රියාමාර්ග විශේෂයෙන් ඔබ වහන්සේ කලින් දේශනා කළා මේ වැඩසටහනේට මම ප්‍රවිෂ්ටයක් ගද්දිත් දේශනා කළා මේ යම්කිසි ගාථාවක්. ඒ අනුව හාමුදුරනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කෙලෙසද ක්‍රියා කළ යුත්තේ මේ ධනය රැකීමට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උපේන ධනය සිව් කොටසකට බෙදලා
ඒ මුල් කොටස ආයෝජනය මුල් කොටස පරිභෝජනය කරන්න අපි සාමාන්‍ය ව්‍යවහාර කරන වචන කියලා. එක කොටසක් පරිභෝජනයට. කොටස් දෙකක් ආයෝජනයට, තුන්වන කොටස ඉතිරි කිරීම. ඉතින් අද ඇත්තටම සමහර විට කෙනෙකුට කියන්න පුළුවන් අනේ හාඳුනේ අපි හම්බ වෙන කරන ඒවයි අපි කාලා බීලා වුණාට පස්සේ අපිට ඉතිරි කරන්න දෙයක් නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. අද රජයේ සේවකයෝ ඒ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. රජයේ සේවකයන් ලබන්නේ ඉතාම අල්ප වැටුපක්. ඉතින් එහෙම බලනකොට අල්ලස් ගන්න මිනිස්සු නැත්තම් මේ රජයේ උසස් තැන් වල ඉන්නොත් මොනතරම් ආදායම් ලබනවද? අද මේ මිනිසා උපයන ධනය පිළිබඳ විශාල වෙනස ભેදය පරතරයක් තියෙනවා. දුක් මහන්සි වෙලා හම්බ කරන මිනිසයාට ලැබෙන ආදායම වගේද ඉහළ පුටුවල ඉන්න අය සමහරවිට එක රැකියාව වැඩි රැකියාව 3-4 කළා ලක්ෂ ගණනින් වැටුප් ලබන්නේ. එක්කෙනා ලක්ෂ ගණනින් වැටුප් ලබනවා. ඉතින් මේවා මහ ජනතාව අතරේ කතා කරන්න බැරි දේවල් නේද? ඇත්තටම අපිට විතරයි මේවා කතා කරන්න පුළුවන්. මිනිසුන්ට කතා කරන්න බෑ. කතාවලුත් මිනිස්සු කියලා ඉරේ දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව පාලක පක්ෂය තමයි ඒක දැනගන්න ඕන. දැන් දියුණු කියන රටවල සමාජවාදී රටවල එහෙම තත්ත්වයක් නැහැ. ඉහළ මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සුත් සමාජයට බොහෝ වෙලාවට වැටුපතරේ තියෙන සුළු පරතරයක්. අපේ එහෙම නෙවෙයි. අපේ අන්ත දුගී මිනිස්සු ඉන්නවා. ජීවත් වෙන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු දැන් අපේ රටේ අපි ඉස්සර නම් පින්පඩි කිව්වේ දැන් කියන්නේ මහජන ආධාර කියලා. නමුත් පිට රටවල එහෙම නැහැ. එහෙම රැකියාවක් නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට රජයෙන් යම් කිසි ආදායමක් ලබා දෙන වැටුපක් ලබා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක තමයි මුදල් හරියම්බ කළාට පස්සේ පළවෙනි කොටසක් ගන්න ඕන මේ පරිභෝජනයේට, කොටස් දෙකක් නැවත ආයෝජනය කරන්න ඕන, තුන්වෙනි කොටස නිදන් කරලා තියන්න ඕන. ඉතින් එහෙම කරන්න කෙනෙකුට හැම කෙනාටම පුළුවන් කමක් නැහැ. පුළුවන් ඇත්තෝ මේ විදිහට කරන්න ඕන. මොකද මිනිසුන්ට හදිසි අවශ්‍යතාවයන් වෙනවා. ඒ හදිසි අවශ්‍යතාවයන්දී වියදම් කරන මුදල් නැතුනම තමයි ණය වෙන්නේ. අර අනන සුඛ කියන එක මිනිසුන් එතකොට නැති වෙලා යනවා. මම මුලින් සඳහන් කළා අනන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය. අත්ති සුඛය කියලා කියන්නේ මට යමක් ඇත කියලා. හැබැයි මේ යමක් ඇත කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් ධාර්මික උපයාස අපයාගත්තු අයට පමණයි. හැමෝටම ඇති දැන් ඔබතුමා ළඟ ලොකු ධනයක් තියෙන්න පුළුවන්. ඒ ධනය ඔබ ධාර්මිකව උපයපුවද? කොහොමද ධාර්මිකව කියන්නේ? ඔන්න බුදුහාමුදුරුවෝ මේක ඉතාම පැහැදිලි කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන්නේ අනන සූත්‍රයෙන් සඳහන් කරනවා සේදවක්කිත්ත දහඩිය හෙළලා මුදල් හම්බ කරන්න ඕන. දැන් ගෝවියෝ කම්කරු වැනි උදවිය දහඩිය හෙළලා තමයි මුදල් හම්බ කරන්නේ. සේදවක්කිත්ත ධම්මිකේන ලද්දා දැහැමිව ලැබපු දෙයක් වෙන්න ඕන. බාහබල පරිචිත අතපය වෙහෙසවල දැන් මහපාරේ වැඩ කරන කම්කරුවා අතපය වෙහෙසවල මට කාර්යාලවල ඉන්න ඒ වෙනුවට මොලේ වෙහෙසවල. ඒ නිසා අන්න ඒ විදිහට හම්බ කරපු දේවල් වෙන්න ඕන. උත්හාන විරියාදිගත උත්හාන වීරයෙන් හම්බ කරපු මුදල් වෙන්න ඕන. ඒ අයට පමණයි ඒ අත්ති සුඛයේ භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට භෝග සුඛය කියලා කියන්නේ ඒ හම්බ කරපු මුදල පරිභෝග කිරීමේ සැපය. ඒක නිකම්ම Taman මේ පරිභෝග කළාට මදි. කොච්චර දේවල් කරන්න තියනවද? මිනිසෙකුට මුදල් හම්බ කරාට පස්සේ ඒක වියදම් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. Taman තනියම කාලා කෑව බිවට හරියන්නේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා රාජබලි කියලා එකක්. රාජබලි කියලා කියන්නේ මේ රජයට ගෙවිය යුතු අයබදු ආදිය අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. එහෙම ගෙවන්නේ නැතුව මිනිස්සු කොච්චර නේ? ලක්ෂ ගණන් අපි අහලා තියෙනවා මේ රජයට අයිති වෙන්න ඕන මුදල් ගෙවන්නේ නැතුව මිනිස්සු කට්ටිපාල්ලා ඉන්නවයි කියලා. රාජබලි කියන්නේ ඒ බදු ගෙවන්නේ. මේ බදු වලින් තමයි රට ජීවත් කරවන්නේ. රට මේ ඉදිරියට ක්‍රියාත්මක. ඊට පස්සේ ඥාතිබලි. ඥාතිබලි කියන්නේ Taman හම්බ කළා නම් Tamanගේ ඥාතින් වෙනුනොත් ඒක යොදවන්න ඕනේ. හිතන්න ගෙදරක මඟුල් තුලාවක් තියෙනවා. අවමංගල්‍යයක් තියෙනවා. උත්සවයක් තියෙනවා. එවැනි අවස්ථාවක ඒ ඥාතින් වෙනුවෙන් යම් කිසි ධනයක් වැය කරන්න සිද්ධ වෙනවා. නැතුව අපි හම්බ කරන දේවල් ඔබ හම්බ කරන දේවල් තනිකර ඔබට පමණක් භුක්ති විඳින්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අතිථි බලි ආගන්තුක සත්කාර කරන්නත් ඕනේ. බලන්න කොච්චරද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා වැදගත්ද කියලා. තමන්ගේ නිවසට ආගන්තුකෙක් ආව නම් ආහාර පාන වලින් සංග්‍රහ කරන්න ඕනේ. දැන් විචුණාන්තරට දන් පහන් පූජා කිරීමත් අයිතිනේ මේකට තමයි. අතිථි බලි. ඊළඟට පුබ්බපේත බලි. මියගේ ඥාතින් වෙනුවෙන් දන් පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම. ඒකට ධනයක් වැය කරන්න වෙනවා. ඒ සියල්ලටම අමතරව දේවතා බලි කියලා තියෙනවා. තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වෙනුවෙන් යම් යම් කර්මයන් කළා පින්කම් කළා පින් අනුමෝදන් කිරීමේදී දේවල් කරනවා. ඉතින් අර ධාර්මික උපේන ධනය ඔන්න ඔය විදිහට වැය කිරීම තමයි ඊටම වැදගත් වෙන්නේ.
උට්ටාන වීරෙන් හම්බ කරන්න ඕන. දහඩිය හෙලලා බාහබල පරිච්ඡේදකයේ පිට අතපය වෙහෙසවලා උට්ටාන වීරිය ධාර්මික උපයපු ධනෙ අරාකාරී වියදම් කරන්න ඕන. Tamanට තනියම භුක්ති විඳින්න පුළුවන් කමක් නැහැ, අයිතියක් නැහැ. අනිත් අයත් එක්ක ඒ ලැබෙන ධනෙ සමසේ බෙදෙන්න ඕන. ඉතින් ඊටාම කලාතුරකින් තමයි දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක නැති නිසා සමාජයේ විවිධ අර්බුද තියෙනවා. තිගලව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළේ සමාජයේ යහපත් විදිහට බෙහෙද බින්න නොවි යහපත් සමාජයක් ගත කිරීමට අවශ්‍ය කරන සම්බන්ධතා, මව්පිය දූදරු සම්බන්ධතාවය, අඹු සැමි සම්බන්ධතාවය, සේව්‍ය සේවක සම්බන්ධතාවය, දායක පූජක පක්ෂ සම්බන්ධතාවය, මිත්‍ර සම්බන්ධතාවය, ඒ අයගේ වෙන්න ඕන යුතුයකම්, ඒ අයගේ ලක්ෂණ මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ තිගලව සූත්‍රයේ පැහැදිලිව පෙන්වලා තියෙනවා. හාමුදුරනේ මේ ඔබ වහන්සේ සඳහන් කළා දැන් මේ කලින් දේශනා ඇසුරෙන් මේ ධනය වියදම් කළ යුතු ආකාරය වගේම මේ උපයය යුතු ආකාරය පිළිබඳව. ඔව්. එතකොට මෙතනදී හාමුදුරනේ මේ යම්කිසි මේ ධනස්කන්ධයක් වැරදි විදියට උපයන්නත් වැරදි විදියට වේදම් කරන්නත් යම් හේතු බලපානවා. ඔව්. මේකට විවිධ බලපෑම් තියෙනවා. එකක් විදියට අපිට ගන්න පුළුවන් මේ අලසකමත් ගන්න පුළුවන් නේ. ඔව්. මේ ආකාරයට මේ වගේ බුදුරජාණන් වහන්සේ විවිධ හේතු දේශනා කරලා තියෙනවා. මේ විදියට මොන දේවල්ද බලපාන්නේ මේ හේතු? ප්‍රධාන වශයෙන්ම මිනිසාගේ හිතේ තියෙන දැඩි ලෝභය නැත්නම් දැඩි තෘෂ්ණාව. අද මුළු ලෝකයේම මේ තෘෂ්ණාවෙන් පිරීලා තියෙනවා. දැන් ඔය මම සඳහන් කළ අවියායුධ වෙළඳාම් කියන පිළිබඳ ඊළාට මත් ද්‍රව්‍ය වෙළඳාම් ඒව මේ මුදල් හරියම්බ කිරීමේ ජීවිතේ පරදුවට තියලා සමහරට තමන්ගේ ජීවිතය විනාශ වෙනවා. නමුත් ඒ වයිම යෙදෙනවා. ඊළඟට මේ අලසකමටත් වඩා උතන මේ වැරදි මිත්‍රයන්ගේ ආශ්‍රය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. දැන් ඕනෑම නරකයි කියන ක්‍රියාවකට පෙළඹිච්ච කෙනෙක් ගැන හොඳට විමසලා බැලුවොත් එහෙම කොහොමද මේකට ඇබ්බැහි වුනේ කියලා ඇහුවොත් එහෙම දෙන උත්තරේ දැන් මොකද අපි ළමයි ඇසුරු කරනවා. අපි සමහර කාට සිරගත වෙච්ච උදවියත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා උපදේශන සේවාවන් වලදී. ඉතින් ඒ වෙයිදී ඒත්තන් දෙන උත්තරේ තමයි කොහොමද මේකට ඉස්සෙල්ලාම ඇබ්බැහි වුනේ යාළුවන්. ඕනම කෙනෙක් එහෙමයි කියන්නේ. ඉස්සෙල්ලාම මත් වතුර භාවිතා කරන්න උදව් කළේ යාළුවෙක්. ඉස්සෙල්ලාම දුම් ඇටයක් පාවිච්චි කරන්න උදව් කළේ යාළුවෙක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඉස්සෙල්ලාම උදව් කළේ යාළුවෙක්. තමයිට ඒව යම් උදවිය ඉස්සෙල්ලා නොමිලේ සපේනවා. නොමිලේ සපේන ඕක බුද්ධ කාලෙත් තිබුණා. බුද්ධ කාලෙත් ඕක තිබුණා. සමහර උදවිය බොහොම ධනවත් සිටුවරු අරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම නොමිලේ අරගෙන දෙනවා. මත්ද්‍රව්‍ය මත් වතුර ඒ කාලේ මත්ද්‍රව්‍යයට වඩා මත් වතුර. ඉතින් ඒකට ඇබ්බැහි වුණාට පස්සේ එයාගේ ධනෙන් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඉතාම පැහැදිලිව පෙන්නලා තියෙන මේ යහළුවන් තෝරා ගැනීම පිළිබඳව ඇසුරු කිරීමට සුදුසු යහළුවෝ ඉන්නවා. උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්ඛාය අනුකම්පක කියලා තිගලව සූත්‍රය ඉතාම පැහැදිලිව අපිට පෙන්වු කළ තියෙන බුදුරජාණන් වහන්සේ. උපකාරක කියන්නේ Tamanට උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙච්ච වෙලාවට ඉල්ලන වගේ දෙගුණයකින් සංග්‍රහ කරන. එහෙම යාළුවෝ අපිට ඉන්නවා සමහර විට. සමාන සුඛ දුක්ඛ කියන්නේ දුක සැප දෙකේදීම එක විදියටම පවතිනවා. දැන් එහෙම නෙවෙයි සමාජයේ බොහෝ තැන්වල අපි දකින්නේ යමක් කමක් තියෙන වෙලාවට ඔබට ඉන්න මිතුරා ඒ ඔබේ ඇත්තේ තිබිච්ච මුදල් හදල් සම්පත් ෂේ වෙලා ගියාට පස්සේ ඔබෙන් දන්නේ නැතුව ඉවත් වෙලා යනවා. නමුත් සමාන සුඛ දුක්ඛ මිතුරා කියන කෙනා දුක සැප දෙකේදීම හරියට පින්තූරයක් වගේ පින්තූරයක් අපිට පිටුපාන්නේ නැන්නේ. ඒ වගේ ඒ මිතුරා ඔබත් සමග ඉන්නවා සමාන සුඛ දුක්ඛ. අත්තක්කායි කියන්නේ නිතරම ඔබේ අභිවෘද්ධියට අවවාද අනුශාසනා කරන. ඔබේ දියුණුව අපේක්ෂා කරන ඒ සඳහා උදව් උපකාර කරන මිත්‍රයා. අනුකම්පක කියන්නේ ඔබට හැමතිස්සෙම අනුකම්පා කළ ඔබ අයහපත් දේවල් වලින් මුදවා ගන්න යහපත් දේවල් වල යොදවන පුජ්‍යලයා. විශේෂයෙන් හඳුනාගත යුතු කෙනා තමයි මිත්‍ර ප්‍රතිරූපකයෝ කියන්නේ මිත්‍රයන් වශයෙන් පෙනී සිටින අමිත්‍රයෝ. ඔය ඒ කියන්නේ තමයි දැන් මම ඉස්සෙල්ලා සඳහන් කළා මේ වචීපරම වචනෙන් පමණක් උදව් කරන මිත්‍රයෝ ඉන්නවා. මොකක් හරි උදව්වක් අවශ්‍ය වෙලා ගිහින් කතා කරපුවම හොඳයි සලකා බලන්න. එහෙම නැත්නම් හෙට එන්න. නැත්නම් ඊයාවනම් ওই වැඩේ මම කරලා දෙන්නුනේ අර වචනෙන් පමණයි. කිසිම උදව්වක් කරන්නේ නැහැ. උපකාර මේ වචීපර වචනෙන් පමණක්. ඔය වගේ අමිත්‍රයෝ ඉන්නවා අපාය සහාය. අපාය සහාය කියලා කියන්නේ මේ වැරදි කරන්න උදව් කරන.
මම අර ඉස්සෙල්ලා කිව්වා මත් වතුරට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරන උදවිය අපායතයි මිත්‍රයෝ. ඉතින් ඒ වගේ අමිත්‍රයන් හඳුනාගෙන ඒගොල්ලන්ගේ ඉවත් වෙලා යහපත් මිතුරන් ඇසුරු කරන එක තමයි ඥානවන්තකම කියලා කියන්නේ. ඔය අතරටම ඔබ මේ අලසකම ගැන සඳහන් කළා. නමුත් අලසකමට වඩා බලපාන තවත් විවිධ හේතු තියෙනවා. මිනිසාගේ හිතේ තියෙන අසීමිත ධන ආශාව තමයි පළවෙනිම කාරණේ. ඒ සියල්ලටම අමතරව නූගත්කම. එහෙම නැත්නම් මෝඩකම කියලා අපිට කතා කරන්න පුළුවන්. නූගත්කම තමයි වැරදි කරන අයට බලපාන ප්‍රධානම සාධකේ. එයාට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ මේක හරි මේක වැරදි කියලා. යමෙකුට පුළුවන් නම් අපි අධ්‍යාපනය කරන්නේ මිනිසා සම්පූර්ණ කරන එකනේ. මිනිසා ඥානවන්තයෙක් කරන එකනේ. අධ්‍යාපනයේ තියෙන ලක්ෂණ වලදී දැනීම ලබා දෙනා වගේම හොඳ කුසලතාවයන් ලබා දෙන හොඳ මානසික වින්දනයක් ලබා දෙන. ඉතින් ඒවා ආකල්ප ඇති කරලා දෙනවා. නමුත් මේ හරි අධ්‍යාපනයක් නොලබන අපේ සමහර උදවිය විවිධාකාර වැරදි වලට පෙළඹෙනවා. ඈත පිට දුප්පත් ගම්මානවල ඉන්න දුප්පත් දරුවන්ට හරි අධ්‍යාපනයක් ලබන්න රජයෙන් ලැබෙන පහසුකම් ටිකක් අඩු වෙලා තියෙනවා. මොකද නගරබද පාසල් වල තියෙන පහසුකම් ඈත පිට පාසල් වල නැහැ. ඊළඟට දෙමාපියෝ ළමයි අධ්‍යාපනය කරේ උනන්දු කිරීම අඩුයි. දෙමාපියන්ට වැදගත් ළමයි ඉස්කෝලේ යනවට වැඩිය කුඹුරේට ගිහිල්ලා හේනට ගිහිල්ලා තමන්ගේ කෘෂිකර්ම කටයුතු වල උදව්වට ගන්න එක. ඒ දෙමාපියෝ බුද්ධිමත් වෙන්න ඕන. මොකද අධ්‍යාපනය තමයි මනුස්සයා හදන වැදගත්ම මාර්ගය. අධ්‍යාපනය නැත්තම් විද්‍යා දදාති විනයන් කියලා කිව්වේ ඒකයි. අධ්‍යාපනයෙන් විනය හික්මීම ඇති කරලා දෙන යහපත් මිනිසෙක් බිහි කරන. විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය. අද ඉතාම දුර්වල දෙයක් වෙලා තියෙනවා මේ දහම් පාසල් අධ්‍යාපනයේ. දැන් මේ කොරෝනා වසංගතය නිසා දහම් පාසල් කාලාන්තරයක් වසරකට වැඩි කාලයක් වැහිලා තිබුණා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ Tamanට යහපත් දරුවෙක් සකස් කරගන්න අවශ්‍ය නම් දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව කල්පනා කරලා දහම් පාසල් යොමු කිරීමත් ඉතාම වැදගත්. දහම් පාසලේදී අපිට පුළුවන් ඔබේ දරුවා යහපත් දරුවෙක් කරන මව්පියන්ට සලකන ආගම ධර්මයට සලකන ඒ වගේම වැරදි දේවල් වලින් ඉවත් වෙන යහපත් දෙහි යෙදෙන යහපත් දරුවෙක් බිහි කළ දෙන්න දහම් පාසලේ පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. රජයේ මේ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. රජයේ අනුග්‍රහය තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන්නේ. අවසරයි අපේ හැමදෙරනේ මේ මෙතනදී මම පුංචි කාරණාවක් මතු කරන්නට කැමතියි. මේ ධනය ඉපැයීම පිළිබඳව කතා කරද්දී සමාජයේ අපිට හුඟක් දකින්නට ලැබෙනවා මේ අපි කියනවා බිඳුවේ ඉඳලා නැගිටපු මිනිස්සු කියලා. බොහොම දුගී දුප්පත් තැනේ ඉඳලා අද වෙනකොට මහා ධන කුවේරය බවට පත් වෙලා ඉන්න මිනිස්සු ගැන. මේ මිනිස්සු හුඟක් වෙලාවට මේ බුදුදහම ඇසුරු කරගෙන තමයි මේ පන්සල ඇසුරු කරගෙන තමයි මේ ගොඩ නැගුණේ. ඔව්. මේ ගැන අපිට වචන ස්වල්පයක් දේශනා. අතීතයේ ඇත්තටම එහෙමයි හිටියා. අපේ රටෙත් ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා ගමෙන් නගරයට ඇවිල්ලා සමහර වෙලාවට මේ සුළු වෙළඳාමක මහමග සුළු වෙළඳාමක ආරම්භ කළා. ඒකෙන් අද මහා ධනවතුන් බවට පත් වෙලා ඉන්න පුජ්‍යලෝ. මම මේ මෑතකදී අපේ මහානායක හඳුරන්ගේ අනුශාසනාවක් සවන් දුන්නේ. ඒ අනුශාසනය සඳහන් කළේ ඒ ආපු පුජ්‍යලයා දකුණු පළාතේ ඉඳලා ආපු පුජ්‍යලයෙක්. ඔහු ඉතාම ධාර්මික විදියට අන්තයට උදව්පකාර කරමින් විවිධ සමිති සමාගම් අන්‍යෝන්‍ය දායක සමිති සමාගම් බිහි කරමින් ධාර්මික ධනෙ උපයමින් සේවකයන්ට හොඳට උදව්පකාර කළා. ඒ වගේම අමුදරුවන් වෙනුවෙන් හොඳට වැය කළා. ආගම ධර්මයේ හොඳට පිළිපැදලා යහපත් පුජ්‍යල හැටියට ජීවත් වෙනවා. අද වෙලා තියෙන මිනිස්සු ශනිකව මුදල් හම්බ කරන්න ඉදිරිපත් වෙන එකයි. සෝත්සාහයෙන් කැමති නෑ. සෝත්සාහයෙන්. දැන් මම ඉස්සෙල්ලා මම සඳහන් කළා මුදල් හම්බ කරන කෙනා උත්හාන විද්‍යාදිගත උත්හාන වීර්යය තියෙන්න ඕන. බාහා බල පරිචිතා තමන්ගේ අතපය වේතල තමන් මහන්සි වෙලා කටයුතු කරන්න ඕන. සේද වක්කිතා දහඩිය හෙලන්න ඕන. ධාර්මික උපයන්න ඕන. ඔය කරුණු හත තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේ අර අත්ති සුඛයේ භුක්ති විඳින්න භෝග සුඛයේ භුක්ති විඳින්න පුළුවන්කම තියෙන ඒ බඳු අයට පමණයි කියලා. මේ ක්ෂණිකව මුදල් හම්බ කරලා විවිධාකාර දේවල් වලින් මත් ද්‍රව්‍ය මත් අතර විකුණලා එහෙම නැත්නම් අර ඔබ සඳහන් කරපු විදිහට වෙනත් මේ ස්ත්‍රීන් හා සම්බන්ධ යම් යම් ව්‍යාපාර කරලා එහෙම මුදල් හම්බ කරන කෙනෙකුට කවදාවත් සැනසෙල්ලක් නැහැ. ඒ මුදල් පවතින්නේත් නැහැ. ඒව නිකම්ම විනාශ වෙලා යනවා. ඒව දරුවන්ට ඒව වැරදි ආදර්ශ. දැන් ඒ බඳු කෙනෙකුට කියන්න පුළුවන් ද දරුවෙකුට මම මුදල් හම්බ කළේ මේ විදිහට. දරුවෝ පුතේ නුඹත් මේ විදිහට කරන්නයි කියලා. කවදාවත් බෑනේ. අනේ නිසා එතන මව්පිය දූ දරු සම්බන්ධතාවයේ කෙලින්ම බිඳ වැටෙනවා. ඒ දරුවෝ වුණත් දන්නවා මගේ තාත්තා මගේ අම්මා කරන්නේ වැරදි දෙයක්.
එතකොට සමාජ සම්බන්ධතාවය එතනින්ම බිඳ වැටෙනවා. ඒ නිසා තමයි අද දෙමාපියන්ට නොසලකන දරු පිරිසක් පත් වෙලා තියෙන්නේ. පාසල් ගත්තොත් ඇතැම් පාසල් ප්‍රධානීන් මේ චෝදනා කරන පාසල් ප්‍රධානීන්ට මේ මුදල් හදල් ගන්නවයි කියලා. ඇත්තට මේක සත්‍යයක් නම් දරුවේ බව දැනගත්තොත් පාසලට තියෙන ගෞරවය, ගුරුවරයාට තියෙන ගෞරවය දරුවගෙත් නැති වෙලා යනවා. ඒ වගේම තමයි මම සඳහන් කළේ දෙමාපියෝ වැරදි කරනවා නම් වැරදිට නම් මුදල් හම්බ කරන්නේ දරුවෝ එක තේරුම් ගත්ත දවසට දෙමාපියන්ට තියෙන ආදරෙත් නැති වෙලා යනවා. ඒ නිසා ඔය මේ මුදලට වශී වෙලා එහෙම වැරදි විදිහට මුදල් හම්බ කිරීම කිසිදේ ධර්මානුකූල නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරපු දෙයක් නෙවෙයි. එහෙමයි. අපේ හාමුදුරුවෝ ඒ දේශනා කළේ මේ ධනස්කන්ධය රැක ගැනීමට සහ වේදම් කිරීමට මේ පාප මිත්‍ර සහ යහපත් මිත්‍ර සේවනයේ පිළිබඳව. අවසාන වශයෙන් හාමුදුරනේ මං විමසන්නට කැමති මේ රටක් විදියට දැන් මේ අපේ දේශයම මං හිතන්නේ බිඳුවට වැටලා ඉන්න වෙලාවක් කියලා කියන්න පුළුවන්. පවුලක් විදියටත් මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන රටක් විදියටත් අපි බොහොම අමාරුවෙන් ගත කරන කාලයක්. මේ වගේ කාලයක හාමුදුරනේ මේ අපේ රටේ පාලකයෝ මොන විදියටද ක්‍රියා කරන්න ඕනේ? මිනිසුන් කෙරේ මොන විදියටද ප්‍රතිපත්ති ගරුකව ඒ නීති ක්‍රියාත්මක කරන්න ඕනේ? දැන් අපේ රට අතීතයේ රජවරු සෑහෙන පිරිසක් හිටියනේ. අපි අතීත රජවරු ගැන සිහිපත් කරනකොට අපිට නිරායාසයෙන්ම සිහිපත් වෙන රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා, වලගම්බා රජතුමා, මහසෙන් රජතුමා වෙන උදවියක් ගැන අපි නිතරම කතා කරනවා. පොඩි දරුවෙකුගෙන් වුණත් ඇහුවොත් නැත්නම් හොඳයි බලු උදාහරණයකට පාසලක නිවාස ළමයි කොටස් වලට බෙදලා නිවාස නම් කරන්න කියපුවම ඔය රජවරු කීප දෙනෙක් ගැන තමයි කවුරුත් කතා කරන්නේ. ඇයි හේතුව? ඒ අය ජනතාවට හිතවාදීව ජනතාව වෙනුවෙන් විශාල වශයෙන් ක්‍රියා කරපු උදවිය. ජනතාවගේ සුවපත් භාවය, ජනතාවගේ ආර්ථිකය, ජනතාවගේ ඕනෑපාකම් පිළිබඳව හොයලා බලලා ඒ අය සුඛිත මුදිත කරන්න වැව් හැදුවා, ගොවිතැන්පත් කළා, රට නිදහස් කරගත්තා. ආපු යුද්ධ වලින් දැන් ලංකා ඉතිහාසයේ අපි මේ ගත වෙච්ච 30 අවුරුද්ද තුල පැවතුනේ මහා වංශයේ විමසලා බලනකොට 21 වෙනි යුද්ධය. කිසිම රටක අපේ නායකයෙක් ගිහිල්ලා වෙන රටක යුද්ධ කළේ නැහැ. අපේ රජවරු හිටපු උදවිය කළේ පිට රටින් ආපු ආක්‍රමණ වලින් අපේ රට, අපේ ජනතාව, අපේ ආගම ආරක්ෂා කරගත්තේ. ඒ නිසා අපි මේ පාලකයන්ට ගරු කරනවා. තාමත් ඒ නම් අපි ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. କିନ୍ତୁ වර්තමානයේ වෙන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. පාලක පක්ෂය දැනගන්න ඕන රටට ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ජනතාව සුඛිත බුද්ධිත කරන්න. ඒ නිසා තමයි මිනිස්සු කතිරයක් පාවිච්චි කරලා ඒ කාලවලදී ඒ රජයන් පත් කරන්නේ. මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන අපිට යහපත් අනාගතයක්, අපේ දරුවන්ට යහපත් අනාගතයක් අපේ ආණ්ඩුව අපිට සකස් කළ දෙයි නේද කියන බලාපොරොත්තු ඇතුව. ඉතින් ඒ හරියාකාරව සිද්ධ වෙනවාද? එහෙම නැහැ. එහෙම සිද්ධ නොවන නිසා තමයි මම අර මුලින්ම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ නායකයෙක් හැටියට නොපෙරිහුණු නායකයෙක්. නමුත් අද අපි පත් කරගන්න නායකයෝ කාලයක් යනකොට අපි නොදකින් කියන. අන්න එහෙම නොවෙන්න ඉස්සර අතීතයේ හිටි රජවරු ගැන අපි එහෙම කතා කළේ නැහැ. අන්න ඒ නිසා පාලකයන්ගේ පැත්තෙන් බලනකොට විශේෂයෙන්ම ජනතාව පිළිබඳව ජනතාව සමල්සේ සලකලා ජනතාවට අවශ්‍ය සේවය සපයන්න ඕන. මම අධ්‍යාපනය ගැන කිව්වා. නගරේ තියෙන අධ්‍යාපනයේ ගමේ තියෙන අධ්‍යාපනයේ විශාල දුරස්ථභාවයක් තියෙනවා. මේ රටේ ජනතාව ඉගෙන ගන්නා දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන. මේ රටේ රෝගීන්ට නිදහස් වෛද්‍ය සේවය තියෙන්න ඕන. මේ රටේ ඇත්තටම දුප්පතුන් හිටින විදියක් නැහැ. හැම මිනිසෙකුටම ගෙයක් දොරක අයිතිවාසිකම තියෙන්න ඕන. හැම මිනිසෙකුටම රැකියාවක අයිතියක් තියෙන්න ඕන. අද මිනිස්සු මේවා හොයාගෙන ගිහිල්ලා තේට්ටුවටපත් වෙලා නැති බැරි කමට බොහොම අමාරුවෙන් අපහසුවෙන් ජීවත් වෙන්නේ. මේවා සියල්ලම රජයේ වගකීම්. ඊළඟට මම සඳහන් කළා මේ මම චෝදනාවක් හැටියට ඉදිරිපත් කළා. අද රජයේ ආදායම සොයන්න ඒ අය යොදාගෙන තියෙන වැදගත් මේ ප්‍රධානම මාර්ගය තමයි මේ මත් වතුර විකිණීම. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ ක්‍රමේ සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන. ඒ නිසා රටේ ධනයෙන් රටට ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් රෝහල් වලට එහෙම නැත්නම් පවුල් ආරවුල් වලට, උසාවි වලට, හිරගෙවල් වලට විශාල ධනයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පාලක පක්ෂය දැනගන්න ඕනේ මේ මත් වතුරෙන් මුදල් හම්බ කරන්න යන එක වැරදි ක්‍රියාවක් කියන එක. ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවයන් සොයලා බලලා ජනතාවට උදව්පකාර කරන ඒක තමයි රජයකින් අපි බලාපොරොත්තු වෙන්නේ. අධාර්මික විදිහට මුදල් හම්බ කිරීම
මං සඳහන් කළා මස් මාංශ විකිණීම, මස් සතුන් විකිණීම, අවි ආයුධ විකිණීම වැනි දේවල් ඒවා ආණ්ඩුවක් මුල් වෙලා එහෙම කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. පුජ්‍යලයට උනත් ආණ්ඩුවට උනත් ඒක සාධාරණයි ඒ කතන්දර. ඒ නිසා ඒ බඳු දේවල් වලින් ඉවත් වෙලා ජනතාව පිළිබඳව හිතලා කටයුතු කිරීම තමයි රජයක පළවෙනි යුතුයකම වෙන්න ඕන. රජයක් පත් කරගන්නේ ජනතාව ජීවත් කරවන්න, ජනතාව පෝෂණය කරන්න. එහෙම නැත්නම් ජනතාව පීඩාවට පත් කරන්න නෙවෙයි. අද රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නේ. එහෙමයි. අපේ හාමුදුරුවෝ ඒ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ ධනස්කන්ධය නිවැරදිව ඉපැය යුතු ආකාරය සහ වැය කළ යුතු ආකාරය පිළිබඳව. ඉතින් අද මේ දේශනාවෙන් පසු සමුගන්නට තමයි බොහෝදා සදහම් කතිකා වැඩසටහනෙන් අපි මේ සූදානම් වෙන්නේ. සමු ගැනීමට පෙර ඔබට යමක් සිහි කැඳවීමක් කරන්නට කැමැති. මේ වන විට මේ අපේ රටේ COVID-19 තත්ත්වය යම් තාක් දුරට පාලනය වෙලා ටිකෙන් ටික රට විවෘත වෙමින් පවතින කාලයක්. පාසල් විවෘත වෙනවා. රටේ විවිධ පොදු ස්ථාන ජනතාවට විවෘත වෙනවා. මේ විවෘත වෙන කාලෙදී අපේ හාමුදුරනේ මේ අපේ මිනිස්සුන්ට මේ අමතක වෙනවනේ අතීතය. සිදු වෙච්ච දේවල් පිළිබඳව මේ මතකයන් සති කිහිපයකින් ගිලිහිලා යනවා. මෙච්චර ආපදාවකට ලක් වුණා මේ දුක් විඳ කියන එක. ඉතින් ඒ කරදරේ පිළිබඳව ඒ කලින් අපිට තිබ්බ මේ වසංගතය පිළිබඳව අමතක නොකර ඒ කලින් සිටියා වගේ තමන්ගේ මුඛවාඩම නැත්නම් මාස්ක් එක හරියට පළඳලා සැනිටයිසර් නැත්නම් ඒ පිරිසිදුකාරක හරියට පාවිච්චි කළා දෑත් සෝදලා පොදු ස්ථානවලදී ඒ මීටරේ පරතරය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සිටින්නට අමතක කරන්න නරකයි. මොකද නැවතත් මේ වසංගත තත්ත්වයේ වැඩි වෙන්න අපෙන් සමුගන්නේ අවසානයේ ඔබගේත් මගේත් ඒ දන්න කියන ආදරණීයන්. ඉතින් මේ පිළිබඳවත් මතක් කරමින් එවැගේම විශේෂයෙන් අපගේ සම්පත මේ පාසල් දුවදරුවන් ඔවුන් කෙරේ දැඩිව අවධානයක් යොමු කළ යුතු කාලයක්. මොකද ඔවුන්ට අපේ හාමුදුරනේ තේරෙන්නේ නැහැ පුංචි දරුවන්ට හරියට මේ මාස්ක් එක දාන්න සැනිටයිස් කරන්න නැත්නම් දෑත් සෝදන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන් අපේ දෙමව්පියන් ඒ වගේම අපේ ගෞරවනීය ගුරු බවතුන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ අවධානය යොමු කරමින් ඔවුන්වත් රැකගනිමින් අපේ රටත් හොඳ තත්ත්වයේ තබාගෙන මේ ආර්ථිකය නැවත ගොඩනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනා ඇසුරෙන් අපිට නැවතත් සෞභාග්‍ය සම්පන්න රටක් උදා කරගන්නට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පොහොදා සදහම් කතිකාව ඉල් පොහොය වැඩසටහනෙන් සමුගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. සමුගන්නට පෙර මතක් කරන්නට කැමති අද පොහොදා සදහම් කතිකා වැඩසටහන ඔබ වෙත ගෙනාවේ මිරිහාන විවේකාරාම විහාරස්ථානයේ සිටයි. ඉතින් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍යපාද නම කියන්නට අවසරයි කිතලගම හේමසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ස්තුති පූර්වකව මතක් කරන්නට කැමති අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපට ලබා දුන් දායකත්වය පිළිබඳව. තවත් පොහෝදා සඳහම් කතිකා වැඩසටහනක් තුලින් හමුවනතුරු සමුගන්නටයි මේ සෝදානම. උදුවක් පොහෝදා සඳහම් කතිකා වැඩසටහන සමගින් එක්වන මෙන් ඇරයුම් කරමින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.